මඟ පෙන්වන්න. මේ මුළු නමස්කාරයේ මුළුල්ලේ ඔබ වහන්සේ වැඩ සිටින බව අත්දකින්න ශුද්ධාත්මයන්හි ඔබ වහන්සේ අප සමග සිටිය මැනව. අද දවසේ දේව මෙහි සියලු කොටස් ගන්න සහ දේව මෙහි තුල ඔබ වහන්සේගේ අද්විතීයත්වය අත්දකින්න පිණිස දේව වචනය තුලින් අපගේ හදවත් ස්පර්ශ කරන්න. සියලු ගෞරවයේ මහිමය ඔබ වහන්සේට දෙමින් අද දේව මෙහෙට පැමිණ සිටින සියලු දෙනාද එමින් සිටින අයද එන්න බලාපොරොත්තු වූ සියලු දෙනාද අපි ඔබට බාර කරනවා. ජීවමාන යේසුස් වහන්සේගේ අති උතුම් සවිසුද්ධ නාමයෙන්. ආමේන්. කරුණාකර වාඩි වෙන්න මේ වෙලාවේ අපි අපේ নমස්කාර කාලයට යන්න යනවා. මම ආරාධනා කරනවා ඒ දරුවන්ට අද දවසේ নমස්කාරය මෙහෙවන්න. අපි සියලු දෙනාම එක්ව යේසුස් වහන්සේව নমස්කාර කිරීම පිණිස කෙටි নমස්කාර කාලයකට ඇතුළත් වෙමු. ඉතින් අපි හැමෝම අදහන්නේ මේ මුළු ලොවක් මවා පාලනය කරන්නා වූ දෙවි කෙනෙක්වයි. ඉතින් එතුමා අපිට දීලා තියෙන ඒ ආශිර්වාද, ඒ ආදරය, ඒ මහිමය අපේ මේ මැවිල්ල තුළින් අපි අත්දකින අවස්ථා බොහොමයි. ඉතින් මේ මැවිල්ලේ ඒ මහිමයේ ගෞරවය උන්වහන්සේට පුද කිරීමත් සමගම උන්වහන්සේ අපේ ජීවිත තුළ ඒ ක්‍රියා කර ඇති බලවත් ආකාරය ගැන උන්වහන්සේට ගෞරව කරමින් අපි සියලු දෙනා එක්ව නැගිට සිටමින් ගායනා කරමු. ඔබ නම දෙන්නට ආවෙමි සමිඳ යන කෙටි සංගීතය.
ඔබත් මමත් අදහන්නේ නමස්කාර කරන්නේ උස් වූ දෙවි කෙනෙක් වයි. ඉතින් ඒ වගේම උන්වහන්සේගේ බලය අත්දකින විට ඉබේම උන්වහන්සේ ඉදිරියේ අපේ දන නැවෙනවා. ඒ තරමටම උන්වහන්සේ උසස්. ඒ උසස් බව අපි තව දුරටත් මෙනෙහි කරමින් ඔබ උසස් යන කෙටි සංගීතය ගායනා කරමු. හොඳයි අපි සියලු දෙනාම කෙටි ප්‍රශංසා කාලයකට ඇතුළත් වෙමු. අපි උන්වහන්සේට ප්‍රශංසා කරන්න උන්වහන්සේව නමදින්නට අත්‍යවශ්‍යම කාලයක් තමයි මේක. ඉතින් මේ කාලෙදී විශේෂයෙන් උන්වහන්සේ ඔබට මට කරලා තියෙන දීලා තියෙන හැම ආශිර්වාදයක් ගැනම අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙන්න අවශ්‍යයි. ඉතින් අපි උන්වහන්සේගේ නාමය ප්‍රශංසා කරමින් උන්වහන්සේව නමස්කාර කරමින් අපි කෙටි ප්‍රශංසා කාලයකට ඇතුළත් වෙමු. අපි කෙටි සංගීත කිහිපයක් එක දිගට ගායනා කරන්න යනවා. මුලින්ම අපි රැස් වෙමුව දෙව්හට, දෙවනුව ස්වාමින් වහන්සේගේ දොරටුව, තුන්වනුව යේසුස් මාහට කළ සැමදේ. ඉතින් අපි අත්පොලසන් දෙමින් උන්වහන්සේට ප්‍රශංසා කරමින් මේ නමස්කාර කාලයේදී උන්වහන්සේගේ බලය ඒ ප්‍රශංසාව අත්දැකීමින් අපි ගායනා කරමු මේ කෙටි සංගීත කිහිපය. අපි රැස් වෙමුව දෙව්හට, අපි රැස් වෙමුව දෙව්හට, රැස් වෙලා සැමොම එතුමට මෙලෙස අපි රැස් වෙමුව දෙව්හට. ඊ ගයන්නෙමුව දෙව්හට, දෙමුව දෙව්හට, ඊ ගයන්නෙමුව දෙව්හට, රැස් වෙලා සැමොම එතුමට මෙලෙස ඊ ගයන්නෙමුව දෙව්හට. ස්වාමින් වහන්සේගේ දොරටුව තුලින් ඇතුළි ප්‍රශංසා කරමින් සිටිමි. මෙය සමිඳුම වූ දවසයි කියමින් එහි ප්‍රීති වෙමින් මා සන්තෝෂ වෙමි. මට සන්තෝෂයි, මට සන්තෝෂයි, එහි ප්‍රීති වෙමින් මා සන්තෝෂ වෙමි. මට සන්තෝෂයි, මට සන්තෝෂයි, එහි ප්‍රීති වෙමින් මා සන්තෝෂ වෙමි. යේසුස් මාහට කළ සැමදේ මහද සිහිවන විට මගේ ආත්මේ කියයි හලෙලුයා. යේසුස් අපි නැවත වාරයක් ගායනා කරමු. යේසුස් මාහට කළ සැමදේ මහද සිහිවන විට
අසුන් ගන්න සීල ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් දෙවියන් වහන්සේටම වේවා. ආමෙන්. අපි දෙවියන් වහන්සේගේ පාමුල දනින් හිඳිමින් පසුතැවිලිවීමේ යාඥාවට ඇතුල් වෙමු. දෙවි සමිඳුන්ගේ පාමුල දන නම අපේ යටත්කම ප්‍රකාශ කරමින් අප දැන නොදැන කළ සියලු වැරදි ගැන උන්වහන්සේ ඉදිරියේ පාපොච්චාරණයේ යෙදෙමු. සියලු වරදට දොස් නොකිය ප්‍රතික්ෂේප නොකර අපට සමාව දෙන දෙවියන් වහන්සේ ඉදිරියේ මුළු හදවතින්ම අවංකව ඔබ පසුතැවිලි වන්න. ඔබ කළ වරද ස්වාමීන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරමින් සමාව අයදින්න. නැවත එවැන් වරදක් නොකරන ලෙස ජීවත් වීමට ස්වාමීන් වහන්සේගේ අනුග්‍රහය අයදින්න. අපට ආදරය කරන අපගේ පවුලේ අයගේ සිත් රිදවීම ගැනත් අප විශ්වාස කරපු අයගේ විශ්වාසයේ බිඳීම ගැනත් අපි තවදුරටත් සමාව අයදිමු. බොරුවෙන් සහ වංචාවෙන් ඊර්ෂ්‍යාවෙන් හා තණ්හාවෙන් අප කළ යුතු දේවල් මගහැරීම ගැනත් යේසුස් වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කිරීමට යුතුව තිබුණු අවස්ථාවේ මගහැරීම ගැනත් අපි උන්වහන්සේගේ පාමුල සමාව අයදිමු. උපකාර කිරීමට තිබුණු අවස්ථාවන් වලදී අපි එය පැහැර හැරීම ගැනත් කෙනෙකුගේ අවශ්‍යතාවය දැක දැකත් ඉවත බලා ගැනීම ගැන අපි දෙවියන් වහන්සේගේ පාමුල සමාව අයදිමු. ප්‍රේමනීය දෙවි ස්වාමීනි, අපි මේ මෙනෙහි කළ සියලු වැරදි සහ අපගේ සිත් තුළ ඇති සියලු වැරදි මේ උදෑසන ඔබ වහන්සේ දකින බව අපි විශ්වාස කරනවා. ස්වාමීනි, අපගේ සිත ඔබ වහන්සේ ඉදිරියේ අපි විවෘත කරනවා. එහි තියෙන සෑම දුර්වල පාපයක්ම ඔබ වහන්සේගෙන් අපිව වෙන් කරන සෑම අයුතුකමක්ම යේසුනේ මේ උදෑසන අපට කමා වූ මැනව. යේසුනේ ඔබ වහන්සේ මේ උදෑසන අපට කමාව දෙමින් මේ දේව මේ පුරාවට ඔබ වහන්සේ සමග රැඳෙන්න, ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය සහ ස්පර්ශය දැනෙන්න දෙවි පියාණනි අපව ස්පර්ශ කරන්න. මේ දේව මේ සෑම තැනම ඔබ වහන්සේගේ අද්විතීයත්වය අත්දකින්න විරුද්ධව තියෙන හැම පාපයක්ම හැම අයුතුකමක්ම දෙවි ස්වාමිනී දැන් අපට කමාව දුන මැන. එසේ කරමින් ස්වාමිනී ඔබගේ ශුද්ධ අභියස සිටින්න අපි එකිනෙකාට පුළුවන්කම දෙන්න. එලෙස ආඥා කරමින් අපි ඔබ වහන්සේට යටත් වෙනවා. අපේ පව් දෙසා මැරි පාපේ බලබින්ද යේසුස් සමිඳුන්ගේ ප්‍රේමණීය නාමයෙන්. ආමේන්. කරුණාකර වාඩි වෙමු. ප්‍රේමණීය සහෝදර සහෝදරියනි, අද දවසේ අපි ස්වාමින් වහන්සේගේ නාමයෙන් වැඩිහිටි සහෝදරියක් ශුද්ධ බෞතිස්මයෙන් අපේ කිතුණු රැළටත් එවැගේම විශ්වීය කිතුණු රැළටත් ඇව අයිති කර ගනිමින් මේ ශුද්ධ සත්කර්මයේ කරුණු කොටගෙන ඇයට කිතුණු ජීවිතයක පංගුකාරත්වයේ ද විසමිදානන් දීම ගැන අපි ස්වාමින් වහන්සේට ස්තුති කරමින් අපගේ සභාවේ සහෝදරියක් මගින් යේසුස් වහන්සේව දැන හැඳිනගෙන ඒ තුල ඇය යේසුස් වහන්සේට තම ජීවිතය කැප කරමින් පූජා කරමින් ඇගේ ජීවිතය යේසුස් වහන්සේ සමග ගමන් කරන්නට
අවශ්‍ය බව ඇය මාහට ප්‍රකාශ කළා. එලෙසම මේ සභාව තුළ නමස්කාර කළා පසුගිය කාලය තුළ අපි ඉදිරියට එන්න කියලා ආරාධනය කරනවා සෙල්ලප්පෙරුමගේ ගීතානී රේණුකා ප්‍රනාන්දු සහෝදරිය. අපි සිළු දෙනාම නැගිට සිටිමු. ඔබගේ යාඥා පොත්වල 113 වෙනි පිටුවට පෙරලා ගන්න. යාඥා පොතේ 113 වෙනි පිටුව වැඩි වයසට පැමිණියවුන් බෞතිස්ම කරන විදිය. පළමුව අපි අපගේ ඇදහිල්ල ප්‍රකාශ කරමු. අපි අදහන්නේ මෙයයි. අපි විශ්වාස කරන්නේ මෙයයි. අපේ ධර්මයේ සත්‍යතාවය මෙයයි යන අපොස්තලවරුන්ගේ ඇදහිලි ක්‍රමය අනුව අපි හැමෝම අපගේ ඇදහිල්ල ප්‍රකාශ කරමු. අපි එක්ව මේ ඇදහිල්ල ප්‍රකාශ කරමු. ස්වර්ගයේද පෘථුවියේද මැවුම් කාර්යානන් වන සියලු බල ඇති පියාණන් වන දෙවියන් වහන්සේ අදහමි. උන්වහන්සේගේ එකම පුත්‍රයාණන් වන අපේ ස්වාමීන් වන යේසු ක්‍රිස්තුස් වහන්සේ දාදහමි. උන්වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේගෙන් පිළිසිඳ මරියා නම් කන්‍යාවගෙන් නිපිද පොන්තියුස් පිලාත් යටතේ වදවිඳ කුරුසේ අනගසනු ලදුව මැරී තන්පත් කරනු ලැබ ආත්ම නිවාසයට බැස තුන්වෙනි දින මලවුන්ගෙන් නැගිට ස්වර්ගයට නැගී සියලු බල ඇති පියාණන් වන දෙවියන්ගේ දකුණු භාගයේ වැඩහිඳින බවද ජීවත් වන්න වුණා මලවුන් විනිශ්චය කරන පිණිස එතනින් එන බවද අදහමි. ශුද්ධාත්මයන් වහන්සේද අදහමි. ශුද්ධ සමස්ත ලෝක සභාවද ශුද්ධවන්තයන්ගේ සහභාගීකමද පාපකමාවද ශරීරයේ නැවත නැගිටවනු ලැබීමද සදාතන ජීවනයද අදහමි. ආමෙන්. යාඥා පොතේ 116 වෙනි පිටුව 116 වෙනි පිටුව සපයනවා ඇති. ඉන් අනතුරු අසන්නා වූ ප්‍රශ්නයට සභාවේ ඇදහිලිවතුන් පිළිතුරු සපයන්න. පසුතැවිල්ලෙනුත් ඇදහිල්ලෙනුත් මේ සත්කර්මය ලබන්ට ආසා බව ප්‍රකාශ කර සිටින සෙල්ලප්පෙරුමගේ ගීතානී රේණුකා ප්‍රනාන්දු බෞතිස්ම කිරීමට අපි මෙහි සූදානම්ව සිටිමු. ඔබ දැන් බෞතිස්මය ලැබීමට මෙහි පෙනී සිටින නිසා ඔබේ ඇදහිල්ල ගැනත් ස්වාමින් වන යේසු ක්‍රිස්තුස් වහන්සේට ඔබේ කීකරුකම ගැනත් අප ඉදිරියේ කියා සිටින්ට ඕනෑය. ඔබ ඔබේ පව් ගැන පශ්චාත්තාප වන්නේද? යේසු ක්‍රිස්තුන් වහන්සේ ඔබේ ගැලවුම්කාරයාණන් ලෙස අදහා ගන්නේද? ශුද්ධාත්මයන්ගේ උදව්වෙන් ස්වාමින් වහන්සේගේ ආඥා ආරක්ෂා කරන්නටත් උන්වහන්සේගේ රාජ්‍යයේ සේවයට සූදානම්ව සිටින්නටත් ඔබ ස්ථිර ලෙස නියම කරගෙන සිටින්නේද? ක්‍රිස්තියානි ධර්ම සමග නොගැලපෙන සිරිත්තා පැවතුම්ද මිත්‍යා මත හා ප්‍රතිපත්තිද අත්හරින්නටත් ඒවායින් සහ මුලින්ම තොරව සිටින්නටත් ඔබ නියම කරගෙන සිටින්නේද? මෙසේ ඔබ ක්‍රිස්තුස් වහන්සේට කැමැත්තෙන් බැඳී උන්වහන්සේ තමන් වහන්සේගේ ස්වභාවයේ ඔබට නියම කරන මෙහෙය විශ්වාසව ඉෂ්ට කරන්නට අරමුණු කරන්නේද? යේසු ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ උසස් කැඳවීම කරුණු කොටගෙන ඇදහිල්ලේ පවුලට ඇතුළත්ව සිටින ප්‍රිය තැනැත්තෙනි, ඔබ ඉදිරියේ දැන් තම ඇදහිල්ල කියා සිටි මැය ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් පිළිගන්ට ඔබ සූදානම්ව සිටින්නහුය. ඔබගේ නමස්කාරය සහ සේවයේ සහභාගී තුල තම ගෝලකම මෑ විසින් පවත්වාගනු ලැබීම සඳහා සම්පූර්ණ අවකාශයත් අනුබලයත් ලැබෙන පරිද්දෙන් එම සහභාගිකත්වයේ නොකඩවා පවත්වන්නට
ඔබ උත්සාහ කරන්නහුද දෙවියන් වහන්සේගේ පිහිටෙන් අපි එසේ කරන්නෙමු. සියලු ආශ්‍රයයන්ට සරණ වන පීඩ සොයායන සියල්ලන්ට උපකාර වන අදහනවන්ට ජීවනය වන දෙවියන් වහන්ස මේ සත්කර්මයෙන් දැන් ඔබ වහන්සේට බාර වන මේ තැනැත්තිය ගැන ඔබ වහන්සේට යාඥා කරමු. ස්වාමිනී ඉල්ලන්න ඔබට ලැබේ කියා සොයන්න ඔබට සම්භවේ කියා තට්ටු කරන්න ඔබට දොර ඇරේ කියා ඔබ වහන්සේගේ ඊතා ප්‍රිය පුත්‍රයන් ලවා පොරොන්දු කර වූ ලෙස මෑ පිළිගත මැනව. මේ තැනැත්තිය ඔබ වහන්සේගේ සදාතන ආශිර්වාදය ලැබ අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් වහන්සේ කරුණු කොටගෙන ඔබ වහන්සේ විසින් පොරොන්දු කරන ලද සදාතන රාජ්‍යයට පැමිණෙන්නට මෑට පුළුවන් වන පිණිස ඉල්ලන අපට දුන මැනව සොයන අපට සම්භවන්ට සැලැස්සුව මැනව තට්ටු කරන අපට දොර හැරිය මැනව. ආමෙන්. සෙල්ලප්පරමගේ ඒකානි වේදිකා ප්‍රනාන්දු යානගේ උදයානගේ සුදාත නාමේ අවෝග ආදීසු කරමි. මේ කරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ සභාවට ඇතුළත් කරගනිමු. දැන් ජීවිතාන්තය දක්වා ක්‍රිස්තුස් වහන්සේගේ විශ්වාසවන්ත ඒකාරීව සිටව ඇතැයි විශ්වාස කරමු. ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරනවා ආරක්ෂා කරනසේවා. ස්වාමීන් වහන්සේ ස්වර්ගීය මොහොතේ වදලන්නේ ඔබට කරුණා කරනසේවා. ස්වාමීන් වහන්සේ ස්වර්ගීය මොහොත ඔබගේ උසවා ඔබට සාමය දෙනසේවා. අපි මොහොතක් හිස්නමා යාඥා කරමු. සුදාදරණීය දෙවි පියාණනි අපේ මේ සහෝදරිය ගැන ඔබ වහන්සේට ස්තුති කරනවා. ඇගේ ජීවිතයේ යම් කාලයක යේසුස් වහන්සේ ගැන දැනගෙන යේසුස් වහන්සේට තම ජීවිතය බාර කරන්නට අවශ්‍ය බව ඇයම තේරුම්ගෙන ස්වාමිනී අත්දැකීම තුළ ඇය පැමිණ සිට නිසා ස්තුති කරනවා. මේ ශුද්ධ සත්කර්මයේ කරුණු කොටගෙන ඒ ලැබිය හැකි සියලු ආශිර්වාද ලබන්නට ශුද්ධාත්මයන් වහන්සේ තුළින් ආශිර්වාද කළ මැනව. යේසුස් වහන්සේගේම අති උතුම් වූ නාමයෙන් අපි මෙලෙස ඉල්ලා සිටිමු. ආමේන්. ආමේන්. වාඩි වෙන්න. පසුගිය දිනක අපගේ දක්ෂිණ දිසාවේ බයිබල් පාසල් සම්මේලනයේ පවත්වනු ලැබුවා. දක්ෂිණ දිසා බයිබල් පාසල් සම්මේලනයේට අපගේ සභාවෙන්ද දරුවන් ඉදිරිපත් වුණා. ඒ දරුවන් ඒ කාණ්ඩේ යටතේ තෝරාගනු ලබන හොඳම බයිබල් පාසල් 4න් එකක් බවට ඒ දරුවන්ගේ දක්ෂතාවයන් හැකියාවන් පුරුදු පුහුණු වීම ඒවා ඇගයුමට ලක් වුණා. මේ වෙලාවේදී අපි එම ගීතයට සවන් දෙමු.
මේ වෙලාවේ අපිට සභාවක් හැටියට තවත් විශේෂ කටයුත්තක් අපිට කරන්නට තිබෙනවා. එනම් අපගේ මොරටුමුල්ල සභා සමූහයට අපි අපේ නමස්කාරයට අපේ සභාවේ සමාජිකත්වයට අපි ආදරයෙන් මේ නම් සඳහන් කරනු ලබන අය පිළිගනු ලබනවා. නම් සඳහන් කරන විට ඉදිරියට පැමිණෙන්න. හිෂේන්ද්‍ර බොලොන්නේ සහෝදරයා, කේජී වික්‍රමලතා සහෝදරිය, මේ අයවලුන් අපි මෙතොයිස සභාවට ඉතාම ආදරයෙන් පිළිගන්නවා අපගේ මේ සමූහයට. එවැගේම ශ්‍රී ලාංකික මෙතොයිස් සභාවටත්, එවැගේම මේ සභාව තුළින් ඔබගේ ආත්මික ජීවිතයේ වර්ධනයත් පෝෂණයත් ඇතිවන පිණිස ඔබ ආදරයෙන් පිළිගනු ලබනවා. එලෙසම අපි පානදුර අපගේ මෙතොයිස් සභාවේ ඉඳලා අපගේ මේ දෙව්මැදුරේ සමාජිකත්වයත් මෙහි නමස්කාරයත් කරන්නට කැමැත්ත ප්‍රකාශ කර සිටින ලක්මිනී ප්‍රසාදී ප්‍රනාන්දු සහෝදරියටත් අපි ඉදිරියට එන්න කියලා ආරාධනය කරනවා. අපි ඇවද අපගේ මොරටුමුල්ල සභා සමූහයට ඉතාම ආදරයෙන් පිළිගනු ලබනවා. අපි හිස් නමා යාඥා කරමු. සුද්ධ කරුණාවන්ත මහෝත්තම දෙවී සමිඳුනි, මොරටුමුල්ල අපගේ සභා පවුලට ඔබ වහන්සේ එකතු කළා වූ මේ දාස දාසීන්ගේ ජීවිත ගැන අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ස්වාමින් වහන්සේ මේ සභාවට අයිතිවීම කරුණු කොටගෙන මේ සභාවේ සෙනග අතර සම්බන්ධතාවයන්, සහභාගීකත්වයන්, මිතුරුකම්, ආත්මික සමදියාවන් මේ සියල්ල වර්ධනය වෙන්න, ඇති වෙන්න ඔබ වහන්සේම සැලැස්සුව මැනව. පියාණන් වහන්සේ විශේෂයෙන්ම ඔවුන් සමග තවත් විශාල පිරිසක් සභාවේ සෙනගක් ඉන්න බව ඔවුන්ටද දැනී හැඟී යන්නට ඔබ වහන්සේ සැලැස්සුව මැනව. ස්වාමින් වහන්සේ මේ කරුණු කොටගෙන ඔබ වහන්සේගේ රාජ්‍යයේ තේජස, ඔබ වහන්සේගේ රාජ්‍යයේ සාක්ෂිය දරන්නට අප සියල්ලන්ට ආශිර්වාද කළ මැනව. දැන් සමිඳුනි, ඔබ වහන්සේගේ නාමයෙන් මේ සහෝදරියන් දෙදෙනාද අපගේ සභාවට අපි ආදරයෙන් පිළිගනු ලබනවා. ඔබ වහන්සේගේ ආශිර්වාදය ඔවුන්ට වගුරන්න. ඔබ වහන්සේගේ දේවදෑත ඔවුන්ගේ හිස මත තබා ඔවුන්ට ආශිර්වාද කොට පියාණනි, මෙහි නමස්කාරයත් සේවයත් කරන පිණිස මෙයට ආශිර්වාද කරන්න. යේසුස් වහන්සේගේම අති උතුම් වූ නාමයේ වටිනාකම නිසාය. ආමේන්. ආමේන්. මේ සතියට නියමිත දැන්වීම් වලට අපි අපගේ අවධානය යොමු කර සිටිමු. දැන්වීම් පසුගිය ඉරුදින පූජාවන් කවර පූජා 64000යි, දේවස්ථානයේ උදෙසා 17524යි, ස්තුති පූජා 3500යි, ක්‍රිස්තියානි සේවාව උදෙසා 680යි, මහසිකුරාදා උදෙසා 1750යි, පාස්කු ඉරුදින සඳහා 1750යි. පළාතේ දැන්වීම් පළාතේ කමිටු හා ත්‍රිමාසික රැස්වීමේ දින වෙනස් වූ බව කරුණාවෙන් සලකන්න. මැයි 10 වෙනිදාට ප්‍රථම දිශාවට වාර්තා යැවිය යුතු බැවින් සියලුම ලේකම් වරුන් තමන්ට අදාළ වාර්තා කමිටු ලේකම් වරුන්ට බාර දෙන්න. මේ සතිය තුළ පැවැත්වෙන පළාතේ කමිටු රැස්වීම මැයි 6 වෙනිදා සවස 5:30ට කාන්තා කමිටුව, 6:30ට සමාජ කාර්යභාර කමිටුව, රාත්‍රී 7ට ධර්මදූත කමිටුව, රාත්‍රී 8:15ට සහෝදර සංගම් කමිටුව, 8:45ට සාහිත්‍ය කමිටුව. මැයි 7 වෙනි දින රාත්‍රී 7ට ගිහි දේශක කමිටුව.
මේ 8 වෙනිදා දහවල් 11:30ට තරුණ කමිටුව සවස 4ට ත්‍රිමාසික සමිතිය. මොට්ටුමොළ වෙස්ලි සමාජයේ 125 වන සංවත්සරය නිමිත්තෙන් ක්‍රිකට් තරඟාවලි 3ක් පළාතේ වෙස්ලි සමාජය සඳහා පැවැත්වීමට කටයුතු සංවිධානය කරනු ලැබේ. එය පවත්වන දිනය 2022 මේ 21 වන සෙනසුරාදා උදෑසන සිට වන අතර තරඟ පවත්වන ආකාරය පහත දැක්වේ. ආදි වෙස්ලි සමාජික පිරිමි, ආදි වෙස්ලි සමාජික කාන්තා, වර්තමාන වෙස්ලි සමාජික බඩී තරඟ. ඔබ සභාවේ වෙස්ලි සමාජ විධායක ලේකම් ගබඩාකරුවක සහ නියෝජිතකෝ මෙය සම්බන්ධීකරණය සඳහා නම් කර ඇත. ඔබත් මුණ ගැසී ඔවුන්ට මේ සඳහා සහාය වීමට කටයුතු කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු. අද දින සවස් 4ට පන්ති මූලික රැස්වීම පැවැත්වෙනවා. එයට අයත් සියලු දෙනාගේ පැමිණීම බලාපොරොත්තු වෙනවා. සිකුරාදා උදේ 9 සිට 12 දක්වා යාඥා කාලය මෙම දේවස්ථානයේදී පැවැත්වෙනවා. බයිබල් පාසලේ දැන්වීම අද දින උදේ 11:30ට බයිබල් පාසල කමිටුව පැවැත්වෙනවා. එයට අයත් සියලු දෙනාගේ පැමිණීම බලාපොරොත්තු වෙනවා. කාන්තා සංගමය මේ 4 වෙනි බදාදා සවස 4:30ට බයිබල් අධ්‍යයනයක් පැවැත්වෙන අතර සියලුම සමාජිකාවන්ගේ සහභාගීත්වය බලාපොරොත්තු වේ. දක්ෂිණ කාන්තා කඳවුර මේ 21 22 දිනවල නුවරඑළියේ පැවැත්වෙන අතර ඒ සඳහා රුපියල් 1000ක අත්තිකාරම් මුදලක් ගෙවා නම් ලබා දෙන්න. නම් ලබා දිය හැකි අවසාන දිනය මේ 4 වෙනිදා. ජ්‍යෙෂ්ඨ වෙස්ලි සමාජය 125 වන සංවත්සරය සඳහා පොරොන්දු පත්‍රවල මුදල් දේව මෙහෙයන් පසුව කමිටු කාමරයේදී වෙස්ලි සමාජිකයන් හමු වී මුදල් ගෙවා ප්‍රසිද්ධ පතක් ලබා ගන්න. කනිෂ්ඨ වෙස්ලි සමාජය කනිෂ්ඨ වෙස්ලි සමාජ වාර්ෂික ගීතිකා තරඟය ලබන සෙනසුරාදා එනම් මේ 7 වෙනි දින පැවැත්වේ. සියලුම දරුවන් 614 වෙනි ගීතිකාව පුහුණු වී එදින සවස් 4ට දේවස්ථාන භූමියට පැමිණෙන්නේ. අර්බුදය හමුවේ යේසුස් වහන්සේව දකින්නේ කෙසේද යන මෙයින් එලිදරව් පොතේ අධ්‍යයනයක් 2022 මැයි 8 වන ඉරු දින සවස් 5:30ට පැවැත්වෙනවා කටුබැද්ද දේවස්ථානයේදී. දේශක ගෞරවනීය වෙස්ලි ඇලෙක්සැන්ඩර් දේවගැතිතුමා. දේශය උදෙසා පවත්වන විශේෂ ආඥා කාලය මෙහෙයවීම මෙතෝදිස්ත මූලස්ථානය මගින් පැවැත්වෙන ස්ථානය අඟුලාන මෙතෝදිස්ත දේවමැදුර දිනය 2022 මැයි 7 වෙනිදා උදෑසන 9 සිට 11 දක්වා ඔබ සියලු දෙනාගේ පැමිණීම අපේක්ෂා කරේ. දැන් මේ පමණයි. ස්තුතියි. මේ සතිය උපන්දින සිහි කරන අයගේ විස්තර මේ ආකාරයි. නාම ලේඛනය හිරන්‍යා සරින්දි මේදිස්, අතුල මෙන්ඩිස්, සාරංග දර්ශන බණ්ඩාර, ඉසිත් සඳකැන් සොයිසා, අකිඳු උදාන්ත ප්‍රනාන්දු, ශර්මිලා සනාලි මෙන්ඩිස්, ශිරෝමි ඉන්දිකා කුරේ, ශාමිකා දිලුමිනී පෙරේරා කුරුකුල සූරිය, දිලෝජන රංජීව පීරිස්, නිරුත් ලක්ෂිත ප්‍රනාන්දු, ජයන්තා අමාල් ප්‍රනාන්දු, වින්ස්ටන් සිල්වා, නදීෂා ප්‍රියදර්ශනී, අනගී ප්‍රමෝද්‍යා මනුකුල සූරිය, අචිනි ප්‍රීතිකා පෙරේරා, තරුෂ දෙව්පසන් රුද්‍රිගු, සාවිත්‍රී ඉන්ද්‍ර කුමාරීද සිල්වා, රන්දිමා රවිහන්සී විජේසිංහ, සිතුමිනී රෝසී ප්‍රනාන්දු, ලිලියන් සල්ගාදු, ජයංගා චාන්දනී ප්‍රනාන්දු, ග්‍රේස් ලිලියන් මැන්දිස්, පිමල් ජොසන්තා ප්‍රනාන්දු, මාලිකා තුෂාරී වික්‍රමරත්න, සංජීව රුක්ෂාන් ප්‍රනාන්දු, නිමේෂ් මදුක ප්‍රනාන්දු පුල්ලේ, පියුමා ශාන්ති දේවී ප්‍රනාන්දු, නිලාන් සෙනරත් ප්‍රනාන්දු, මහේෂා අමන්දී පෙරේරා, රවින්ද්‍ර ප්‍රේමරාල් ප්‍රනාන්දු,
චදිස්ක දෙව්තිලින ප්‍රනාන්දු. අපි ගායනා කරමු ගීතිකා පොත්වල 641 වන ගීතිකාව 641 වන ගීතිකාව මේ ගීතිකාව ගායනා කරන අතර අපි ස්වාමින් වහන්සේට පූජා කරන්නා වූ පූජාවන් උන්වහන්සේගේ පාමුල ඔප්පු කර සිටිමු. 641 වන ගීතිකාව. අපි ආඥා කරමු. දයාවන්ත දෙවි සමිඳුනි, ඔබගේම කරුණාව නිසා පසුගිය වූ කාලය තුල
අපට ජීවත් වීමට ඔබ වහන්සේගේ උපකාරය පිහිට දීම ගැන ස්තුතියි. ඒ තුලින් ස්වාමීනි ඔබ වහන්සේ අපට දුන්නා වූ දෙයින් අද දවසේ පුදන්නා වූ මේ සියලු පූජාවලට ආශිර්වාද කරන්න. ස්වාමීනි මේ පූජාවක් බවට ගෙනෙන පිණිස අපගේ හදවත්වලට කතා කර මඟ පෙන්වූ අපේ අත්වලට දුන්නු ඔබ වහන්සේට ස්තුති කරමින් මේ පුද පඬුරු ඔබ වහන්සේව ගෞරවයට පත් කරන්න පාවිච්චි කරන්න පිහිට වෙන්න. ඔබගේ දරුවන්ගේ සියලු රැකියාවන් ආදායම් මාර්ග වතුපිටි බවභෝග සියල්ලට ආශිර්වාද කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. කරුණාකර වාඩි වෙමු. අපි මැදිහත් යාඥා කාලයට ඇතුල් වෙමු. දවසේ උපන්දින සිහි කළ අපගේ දරුවන් සහ වැඩිහිටියන් ගැන අපි දෙවියන් වහන්සේට යාඥා කරමු. විවාහ සංවත්සර පැවැත්වුවා වූ අපගේ සහෝදර සහෝදරීන් ගැන අපි සිහි කරමු. දෙවියන් අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ප්‍රශංසා කරනවා. උපන්දින සිහි කළ අපේ දරුවන් සහ වැඩිහිටියන් ගැන. ස්වාමිනී මේ අලුත් අවුරුද්දේ අලුත් අත්දැකීමක් ඇතුව අලුත් බලාපොරොත්තු ඇතුව දෙවියන් වහන්සේ සමග ජීවත් වෙන්න ඇවිදින්න ඔවුන්ට පුළුවන්කම දෙන්න. ස්වාමිනී උන්ට දුන්න අලුත් වසරේ ඔබ වහන්සේ බලාපොරොත්තු වෙන සියලු දේ කරා ගමන් කිරීමට ඔවුන්ව ධෛර්යමත් කරන්න. විවාහ සංවත්සර පැවැත්වුවා වූ අපගේ සහෝදර සහෝදරින්ට ආශිර්වාද කරමින් මේ අවුරුද්ද දෙවියන් වහන්සේගේ මහත් වූ අනුග්‍රහය ලබන අවුරුද්දක් වෙන්න සලස්වන්න. තවදුරටත් දෙවි ස්වාමිනී අපි ඔබ වහන්සේට ආඥා කරනවා දීර්ඝ කාලයක් රෝගීව ප්‍රතිකාර ලැබමින් සිටින අප සභා පවුලට අයිති අපගේ සහෝදර සහෝදරීන් ගැන ස්වාමිනී ඔබ වහන්සේගේ දිව්‍ය සුවයත් අනුග්‍රහයත් ඔවුන් මත තැබුව මැනව. ස්වාමීනි අපි ආඥා කරනවා මලිදු හිරු චමර යන සහෝදරයන් ගැන ඔබ වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේගේ සුව කිරීමේ බලය උන් කෙරේ තබමින් ස්වාමීනි ඔබ වහන්සේගේ ශුද්ධ වූ සුවය බලවන්ත වූ අනුග්‍රහය ලබන්න පිහිට වෙන්න. ස්වාමීනි අපි තවදුරටත් ආඥා කරනවා මේ කාලේ අපගේ රට තුල පවතින ඉතා පීඩාකාරී තත්ත්වය ගැන ස්වාමීනි ඔබ වහන්සේ අපේ දේශය සුවපත් කළ මැනව. කිතුණු සභාවට සෙනග උදෙසා මැදිහත්කාරකමේ ආඥාව දෙන්න. ඒ වගේම ස්වාමීනි මුළු ශ්‍රී ලංකාව පසුතැවීම කරා යොමු වෙන පිණිස සභාවේ ආඥාව උනන්දු කළ මැනව. අපගේ රටේ පාලකයන්ට නායකයන්ට මඟ පෙන්වන්න. ස්වාමීනි අප සිටිය යුතු තැනට යන පිණිස සෑම බාධාවක්ම ඉවත් කර දෙවි සමිඳුනි අපේ දේශය යහපත් වූ එකම දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ලබන දේශයක් බවට පත්වෙන්න කරුණාව දැක්වුව මැනව. සියලු ගෞරවය මහිමය ඔබ වහන්සේට දෙමින් අද දවසේ සභාවක් ලෙස සියලු මැදහත් ඇදුම් සමග අපි සියලු දෙනා බාර වෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. කරුණාකර වාඩි වෙමු. අපි බයිබල් කියවීමට සමන් දෙමු. බයිබල් කියවීම 1 තිමෝති 6 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 12 වෙනි පදය දක්වා. වහල්කමට බැඳී සිටින සියලු දාසයෝ තම ස්වාමින්වරුන් නිසි ගෞරවය දැක්විය යුත්තෝය. එසේ නොකළොත් දෙවියන් වහන්සේගේ නාමයටත් ඉගැන්වීමටත් අපහාස ඇති වෙයි.
කිතුුණු ස්වාමීන්වරුන් ඇති දාසයෝ ඔවුන් දෙගොල්ලෝම සහෝදරයන් වන නිසා තම ස්වාමීන්වරුන් සුළුකොට නොසැලකිය යුත්තෝය. එසේ නොකර තමන්ගේ වැඩවලින් ප්‍රයෝජනය ලබන ස්වාමීන්වරුන්ට ඔවුන් වඩාත් හොඳින් සේවය කළ යුතුය. කවරෙහින්ද ඔවුන්ද තමන් ප්‍රේමය කරන කිතුණුවන් වන බැවිනි. ඔබේ ඉගැන්වීම් වලදී මේ කාරණා තරයේ කියන්න. විසදිටු ඉගැන්වීම හා සැබෑ ධනවත්කම. යමෙක් වෙනස් ධර්මයක් උගන්වමින් අපගේ වැඩදායක ධර්මය වන අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වචනවලටත් විශ්වාසවන්ත ඉගැන්වීමටත් විරුද්ධව යන්නේ නම් ඔහු අඥානයකි. උඩුකමින් පිරුණු තැනැත්තකි. ඔහු සැමදේ ගැනම සැක කිරීමෙන්ද වචනය ගැනද ප්‍රශ්න කිරීමෙන්ද උතුම් වූවෙකි. ඒ නිර්ෂියාවද කලහද අපහාසයද කූට අවිශ්වාසද මිත්‍යා අදහස් ඇති සත්‍ය නොදන්න දේව භක්තිය ලාභයට මගකැයි සිතන මිනිසුන්ගෙන් කවරෙක් නැති වාද විවාද උපන්නේය. ලද පමණින් සතුටු වීම සහිත දේව භක්තිය මහත් ලාභයකි. අප මෙලොවට පැමිණියේ හිස් අතිනි. හිස් අතින් එය හැරයන්නටද ඕනෑය. කන්නට අඳින්නට නැත්නම් අපට සෑහෙයි. ධනවත් වීමට ආශා වන්නෝ පරීක්ෂාවලටත් උගුල්වලටත් අසු වන්නෝය. නාස්තියටත් විනාශයටත් පමුණුවන නොයෙකුත් මෝඩ නිෂ්ඵල තෘෂ්ණාවන්ට ඔහු වසඟ වන්නෝය. මුදල් තණ්හාව සෑම නපුරටම මුලය. සමහරු මුදලට අලවි ඇදහිල්ලෙන් වැටි තමන්ටම බොහෝ දරුණු ලෙස තුවාල කරගත්ත. ඇදහිල්ල උදෙසා නිර්භීත සටන. ඒත් දෙවියන් වහන්සේට කැපවූවකු වන ඔබ මේ දේවලින් වැළකී සිටිය යුතුය. දමිටුකමටද භක්තිවන්තකමටද ඇදහිල්ලටද ප්‍රේමයටද ඉවසිලිවන්තකමටද ආසන්න ධර්මකමටද අවවාදය යොමු කරන ඇදහිල්ල නැතිම මහා ධනවත් වීරයෙන් දුවන්න. සදාතන ජීවන අත්කරගන්න ඔබ එයට කැඳවනු ලැබුවේ සාක්ෂිකාරයන් කීප දෙනෙකු ඉදිරියෙහි ඔබේ ඇදහිල්ල නිර්භීත ලෙස සහිත කොට ප්‍රකාශ කළ විට එය බයිබල් කියවීම එසේ තේරුම් ගැනීමට දෙවියන් වහන්සේ ඔබටත් මටත් පිහිටවන සේක්වා. ආමෙන්. දේවවචනය කියවීම පිරිපි දෙවන පරිච්ඡේදයේ 5 වන පදයේ සිට 11 වන පදය දක්වා ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුල පැවති ජීවිතාකල්පයම ඔබ තුලත් පවතිවා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපය දැරූ නමුත් දෙවියන් වහන්සේ හා සමානත්වය තමන් විසින් බදාගෙනම තබාගත යුතු වස්තුවක් යැයි නොසිතා තමන් වහන්සේම ත්‍යාජ කරගනිමින් වහලෙකුගේ ස්වරූපයක් ගෙන අප හා සමාන මිනිස් කෙනෙක් වූසේක. මනුෂ්‍යාකාරයෙන් සිටිමින් උන්වහන්සේ මරණය එනම් කුරුසියේ මරණය දක්වා පහත් වී කීකරු වූසේක. එබැවින් දෙවියන් වහන්සේ උන්වහන්සේ අති උසස් තැනට නංවා සියලු නාමයන්ට වඩා අග්‍රනාමය උන්වහන්සේට දුන්සේක. එසේ කළේ ස්වර්ගෙහිද පොළොවෙහිද පාතාල ලෝකයෙහිද සියල්ලන් ජේසුස් යන නාමයට දන නමන පිණිසත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමිදානන් වහන්සේ යයි දෙවියන්
දෙවිපියාණන් වහන්සේගේ මහිමය සඳහා සෑම දිවකින්ම ප්‍රකාශ කරන පිණිසත්ය. දේව වචනයේසේය ඒ තේරුම් ගැනීමට දෙවියන් වහන්සේ ඔබටත් මටත් ආශිර්වාද කරන සේක්වා. ප්‍රේමණීය සහෝදර සහෝදරියනි දරුවනි අද දවස එක පැත්තකින් අපේ යේසුස් වහන්සේගේ උත්ථානයෙන් පසුව උන්වහන්සේ ශ්‍රාවකයන්ට දර්ශනය වෙලා ශ්‍රාවකයන්ට උන්වහන්සේගේ මෙහෙවර බාර දෙනවා මාගේ බැටළුවන් පෝෂණය කරන්න කියලා. ඒ වගේම අද දවස තවත් විශේෂ දවසක් වෙනවා. මැයි පළවෙනිදා බොහෝ කාලයකට පස්සේ මැයි පළවෙනිදා ඉරිදා දවසකට වැටුනේ. එසේ නොවේ නම් මැයි පළවෙනිදා අපේ හැම දවස් අපේ පළාතේ එක දෙව් මැදුරක කොහේ හරි මැයි පළවෙනිදා අපි දේව මෙහෙයක් පවත්වනු ලබනවා. ඉතින් අනිත් පැත්තෙන් අද දවසේ අපට වැදගත් වෙනවා ලෝක කම්කරු දිනය එනම් වැඩ කරන අයගේ දිනය කියලා කියනවා. ඒ වගේම අද දවස විශේෂයෙන්ම ඒ කම්කරුවන්ගේ එහෙම නැත්නම් වැඩ කරන අයගේ දිනය ලෙස නම් කරලා ඒ පිළිබඳව අවධානය යොමු කරනු ලබනවා. කෙසේ නමුත් උත්ථාන වූ යේසුස් වහන්සේ නැවත උන්වහන්සේගේ උත්ථානයෙන් පසුව මිනිසයාට උන්වහන්සේගේ සේවය ගෝලයන්ට උන්වහන්සේගේ සේවය බාර දෙනවා. දෙවියන් වහන්සේද අපි දන්නවා දින 6ක් උන්වහන්සේ ලෝකයේ මවල 7 වෙනි දින නිවාඩු ගත්තා. මේ දින 6 පුරාවට උන්වහන්සේ අපි කියමු වැඩ කරා. දෙවියන් වහන්සේ තමා කළා වූ වැඩ ගැන දේව වචනේ කියනවා සතුටුසේක. උන්වහන්සේ මේ ලෝකේ මවලා උන්වහන්සේ කියනවා ඒ ගැන සතුටුසේක. එතකොට උන්වහන්සේ නිකන් ඉඳලා නෙමෙයි වැඩ කරලා ලෝකේ මවලා උන්වහන්සේ අතගේ තුලින් යමක් නිර්මාණය වෙලා දෙවියන් වහන්සේ කියනවා ඒ ගැන සතුටු වුණාය කියලා. එනිසා අද දවසේ අපේ උත්ථාන වූ යේසුස් වහන්සේගේ බලය තුල ඉදිරියට යන සෙනගක් හැටියට අපි කොහොමද අපේ වැඩ කටයුතු ගැන අපේ ශ්‍රමය ගැන ඔබ කරන්නා වූ සේවා කටයුතු ගැන ඔබගේ අවධානය ඔබ යොමු කර සිටින්නේ. ලෝකේ කාලයක් තිබුණා වහල් මෙහෙවර. වහලුන් ලෙස වේතනයක් නැතිව නිවාඩු නැතිව වැඩ කරන පැය ගාණක් නැතුව මිනිස්සු වැඩ කරන්න ඕන. මිනිස්සුන්ගෙන් වැඩ ගත්තා. වැඩ කරනවා නෙමෙයි වැඩ ගත්තා. ඒ මිනිස්සු ඒවා ආසාවෙන් නෙමෙයි කළේ. ඒ මිනිස්සු ඒවා කළේ තම ස්වාමියාට තියෙන බයට. වැඩ කරේ නැත්තම් ගහනවා. කන්න දෙන්නේ නැහැ. වැඩ කරේ නැත්තම් මරණය පවා හිමි වෙන්න තිබුණා. නමුත් කාලයක් යනකොට මේ ක්‍රමයන් වෙනස් වෙලා ඉන් අනතුරුව වැඩ කරන තැනැත්තාට නියමිත පැය ගාණක් අරගලයක් ඇමරිකා එක්සත් ජනපදයේ වෙලා බොහෝ දෙනෙක් ලේ වගුරලා ඉන් අනතුරුව කම්කරු දිනේ ලෙස මැයි පළවෙනිදා නම් කරලා දැනට අවුරුදු 100කටත් වැඩි. කෙසේ නමුත් අද දවසේ අපි අපගේ අවධානය යොමු කරන්නට යනවා අප කරන්නා වූ කාර්යයේ ඇත්තා වූ වැදගත්කම දෙවියන් වහන්සේගේ පාමුල සිහිපත් කරන්න. ගල් වලක
ගල් කඩන තැනක වැඩ කරනවා මිනිස්සුયો 3 දෙනෙක්. මේ ගල් වැඩපොළ ළඟට යනවා එක්තරා මිනිසෙක් ගිහිල්ලා ගල් කඩන මිනිසයන්ගෙන් එක්කෙනෙක් හම්බ වෙලා අහනවා ඔබ මොකද කරන්නේ? එතකොට මේ තැනැත්තා තරහා ගිහිල්ලා අඩිය පොළොවේ ගහලා කියනවා පේන්නේ නැද්ද මම මෙතන ගල් කඩනවා. ඔහු ඉන්නේ තමාගේ වැඩේ ගැන සතුටකින් නෙමෙයි. ඔහු වැඩ කරන්නේ කේන්තියෙන්. ඒ නිසා අර මිනිස්සු අහන ප්‍රශ්නෙට ඔහුගේ උත්තරය වෙන්නේ පේන්නේ නැද්ද මම මෙතන ගල් කඩනවා. ඔහු යනවා දෙවෙනි තැනැත්තා ළඟට. ඔහුගෙනුත් ගිහිල්ලා අහනවා ඔබ මොකද කරන්නේ? ඔහු කියනවා මම මේ සල්ලි ටිකක් හොයාගන්න වැඩක් කරනවා. ඔහුගේ ස්වරූපයේ පළවැන්නාට වැඩිය වෙනස්. ඔහු කියන්නේ මම සල්ලි ටිකක් හොයාගන්න මෙතන වැඩ කරනවා. මෙතනත්තා යනවා තුන්වෙනි තැනැත්තා ළඟට පුද්ගලයා ළඟට ගිහිල්ලා අහනවා සහෝදරයා ඔබ මොකද කරන්නේ? ඔහු උත්තර දෙනවා මම මේ පල්ලියක් හදන්න ගල් කඩනවා. ඔහු කරන්නේත් රැකියාවක්. ඔහු කරන්නේත් මුදල් වලට පඩියකට. හැබැයි ඔහුගේ කල්පනාව සිතුවිල්ල අර පුද්ගලයන් දෙදෙනාටම වැඩිය වෙනස්. ඔහු කියන්නේ මොකද්ද? මම මේ පල්ලියක් හදන්න මේ ගල් කඩනවා. උතුම් වූ චේතනාවක් ඔහු කරන වැඩේ තුල සැඟවිලා තියෙනවා. ඒ චේතනාව මොකද්ද? වැඩ කරනවා තමයි. වැඩ කරනවට පඩියක් හම්බ වෙනවා. ඒකත් හරි. හැබැයි ඔහුගේ මනසේ වැඩ කරන්නේ මම මේ පල්ලියක් හදන්න ගල් කඩනවා. ඔහු සතුටින් තමාගේ වැඩේ කරනවා. ඔහු ප්‍රීතියෙන් තමාගේ වැඩේ කරනවා. ඔහු උසස් වූ අරමුණක් උදෙසා තමාගේ වැඩේ කරනවා. ඔහුට වේතනයක් ලැබෙනවා. ඔහු සතුටින් ඉන්නවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපගේ ජීවිතයේ තුලත් අපගේ වැඩ කටයුතු ගැන මෙන්න මේ වගේ හැඟීම් තියෙන පුද්ගලයෝ 3 දෙනෙක් 3 දෙනාගෙන් අපි කොතනද ඉන්නේ? තරහෙන් කරදරයක් හැටියට වැඩ කරන පළවෙනි පුද්ගලයා පේන්නේ නැද්ද? මං ගල් කඩනවා කියලා තරහින් කියනවා. දෙවැන්නා ඔහුට මුදල් සල්ලි හම්බ කිරීමේ පරමාර්ථය විතරයි තියෙන්නේ. තුන්වැන්නා ඔහුගේ පරමාර්ථය වෙනස්. ඔහුගේ ආකල්පය වෙනස්. ඔහු ක්‍රියා කරන හැටි වෙනස්. මේ 3 දෙනා කඩන ගල් ප්‍රමාණය බැලුවොත් එහෙම තුන්වැන්නාගේ ගල් ප්‍රමාණය අනිවාර්යෙන් වැඩි වෙන්න ඕන. එනිසා අද දවසේ අපිත් කල්පනා කරමු අපි කරන සේවය තුල, ඔබගේ රැකියාව තුල, ඔබගේ කාර්යය තුල ප්‍රේමවන්තයනි ඔබ කොතනද ඉන්නේ? එනිසා අපි කොතනද ඉන්නේ කියලා තේරුම් ගන්න අපිට මෙන්න මේ කාරණා ටික වැදගත් වෙනවා. පළමුව දෙවියන් වහන්සේ වැඩ කළා. මම පටන් ගන්නකොටම කිව්වා දෙවියන් වහන්සේ මැව්වා වූ ලෝකය ගැන උන්වහන්සේ සතුටු වුණා. එහෙමනම් අපි කරන කාර්යය ගැන, අපේ රැකියාව ගැන, අපි කරන සේවය ගැන අපි
සතුටු වෙන්න ඕන. අපි සතුටු වෙන්න ඕන. එහෙම නැතුව අපි කරන දේ ගැන අපි සතුටු වෙන්නේ නැත්තම් අපි නිකම් මැරි මැරි ඉපදෙන මිනිස්සු වගේ ලෝකයේ ගමන් කරනවා. නමුත් අපට දෙවියන් වහන්සේ අභියෝග කරනවා ඔබ කරන කුමන වැඩක් වුණත් ඒක ඔබගේ රැකියාව වෙන්න පුළුවන්, ගෙදර දොරේ වැඩක් වෙන්න පුළුවන්. ඔබ ශ්‍රමයේ යොදවා කරන ඕනෑම දෙයක් ප්‍රේමවන්තයනි සතුටු සිතින් කරන්න. උද්‍යෝගීමත් සිතින් කරන්න. ඒ ගැන දෙවියන් වහන්සේ තමාගේ වැඩ ගැන සතුටු වුණා වගේ අපිත් අපි කරන කාර්යයන් ගැන අපි සතුටු වෙන්න ඕන. ඒ ප්‍රීතිය අපි අත්දකින්න ඕන. දෙවනුව දෙවියන් වහන්සේ මිනිස්යාව මවන්නේ දෙවියන් වහන්සේ සමග සහ සම්බන්ධතාවයකින් වැඩ කරන්න. දෙවියන් වහන්සේ නිකන් ඉන්නේ නෑ. උන්වහන්සේ එදත් වැඩ කරනවා අදත් වැඩ කරනවා. මිනිසයා දෙවියන් වහන්සේගේ සහ සම්බන්ධතාවයේ වැඩකරුවේ. මේක තවදුරටත් කියනවා නම් දෙවියන් වහන්සේ සහ මිනිසයා එක්ව වැඩ කරනවා. අපි දන්නවා අපි දෙවියෝ නිකන් ඉන්නේ නැහැ, දෙවියෝ වැඩ කරනවා. මිනිස්යෝටත් නිකන් ඉන්න බෑ. ඔහුත් ඇයත් වැඩ කළ යුතු වෙනවා. එතකොට ඔබ සහකරුවෙක්. එනිසා ඔබ කවදාක්වත් හිතන්න එපා ඔබේ රැකියාව තුළ ඔබේ ශ්‍රමය ඔබ දෙන ඕනෑම දෙයක් තුළ එය දෙවියන් වහන්සේ දකින්නේ නෑ. දෙවියන් වහන්සේට පේන්නේ නෑ. දෙවියන් වහන්සේට තේරෙන්නේ නෑ. ඒක දෙවියන්ගෙන් ඈත් කරලා කරන වැඩක් හැටියට හිතන්න එපා. ඔබ කරන ඕනෑම දෙයක් දෙවියන් සමග කරන වැඩක් හැටියට ඔබේ රැකියාව වෙන්න පුළුවන්. ඔබගේ වෙන සේවා කටයුත්තක් වෙන්න පුළුවන්. ඔබගේ එදිනෙදා වැඩ කටයුත්තක් වෙන්න පුළුවන්. ඔබගේ ගෙවත්තේ ඔබ කරන වැඩක් වෙන්න පුළුවන්. මේ ඕනෑම ශ්‍රමය දීමක් ඔබ දෙවිඳුන් සමගයි. තුන්වෙනුව සමහර අය වැඩ වෙන් කරනවා මේවා ලෞකික වැඩ, මේවා ආත්මික වැඩ කියලා. ඒ නිසා ලෞකික වැඩ හා ආත්මික වැඩ කියලා දෙකකට වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. ඕනෑම දෙයක් කිරීමේදී අපි දෙවිඳුන්ට වගකීමෙන් යුක්තව අපි ඒ කරනකොට ඒක මේ සෑම දෙයක්ම ආත්මික වැඩ. හැම දෙයක්ම ආත්මික වැඩ. ඒ නිසා වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. අරක ලෞකිකයි, ඒක දෙවියන් වහන්සේ කැමති නැහැ. ඒව නෙමේ දෙවියෝ බලාපොරොත්තු වෙන්නේ. එහෙම කියලා අපිට වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔබගේ රැකියාවේ හෝ ඔබගේ සේවයේ හෝ ඔබගේ වෙනත් කාර්යයක් ඔබ කරනකොට එය දෙවියන් වහන්සේව අපේ මතකයේ තියාගෙන දෙවියන් වහන්සේට ගණන් දිය හැකි ලෙස අපගේ කාර්යය අප කළ යුතු වෙනවා. ඊළඟට අපි කරන්නා වූ ඕනෑම වැඩ කටයුත්තක් මෙහෙවරක් තුල එහි ඇත්තා වූ ඒ සතුට, ප්‍රීතිය, වැඩ කිරීමේ සතුට, ප්‍රීතිය අපි භුක්ති විඳින අතරම අපේ වැඩවල ප්‍රතිඵල තිබෙන්න ඕන. දැන් දෙවියන් වහන්සේ ලෝකේ මවනකොට එහි ප්‍රතිඵල තිබෙනවා. ඵල ඇති වැඩ,
පලක් ඇති වැඩ. එනිසා අපගේ ශ්‍රමය අපි යොදවනකොට පලක් ඇති දේ වර්ධනයක් ඇති වෙන දේ දෙවියන් වහන්සේ ආශීර්වාද කරන දේ අපි කිරීමට වග බලා ගන්නට ඕන. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? අර ගල්වලේ ගල් කඩන පළවෙනි පුද්ගලයා හෝ අපි දෙවන පුද්ගලයා කවදාවත් ගල්වලේ වැඩ කරන තුන්වෙනි පුද්ගලයා වෙන්නට අපට පුළුවන් කමක් නැහැ. ගල්වලේ වැඩ කරන පළවෙනි පුද්ගලයා කනස්සල්ලෙන් කෝපයෙන් ඔහෙ කරන්නම් වාලේ තමන්ගේ වැඩේ කරනවා. දෙවැන්නගේ පරමාර්ථය සල්ලි හොයාගන්න එක විතරයි. ගල් කොයි විදියට කොයි ප්‍රමාණයට කැඩුනත් ඔහුට වැඩක් නැහැ. ඔහුට ඕන දවස් අවසානයේ සල්ලි ටිකක් විතරයි. මේ පුද්ගලයෝ දෙන්නට වඩා තුන්වෙනියා වෙනස්. ඔහු මම අර කියපු කාරණා සමග සම්බන්ධ වෙනවා. ඔහුට තේරෙනවා ඔහු දෙවියන්ගේ වැඩක් කරන්න කියලා. ඔහුට තේරෙනවා ඔහු දෙවියන් සමග සහ සම්බන්ධතාවයකින් වැඩ කරන කෙනෙක් කියලා. ඔහුට හිතෙනවා ඔහු මේ කරන වැඩේ ගල් කඩනවා. කවුරු හරි ගිහිල්ලා ඇහුවොත් එහෙම ඒක ආත්මික වැඩක්ද ඒක ලෞකික වැඩක්ද කියලා අද සමාජයේ විදිහට සමහර අය කියයි අපෝ ගල් කඩන එක මේ ලෞකික වැඩක් නේ. අන්න අපිට වෙන් කරන්න බෑ. ඔහු ගල් කඩන්නේ පල්ලියක් හදන්න. එතකොට ඒක ආත්මික වැඩක් නෙමෙයිද? කොහොම වුණත් අපිට මේ වෙන් කිරීම කරන්න බෑ. ඒ නිසා අපි කරන හැම වැඩක්ම ගණන් දිය හැකි ලෙස ස්වාමින් වහන්සේගේ පාමුල අපි කළ යුතුව තිබෙනවා. ඒ නිසා අර ගල්වලේ ගල් කඩපු පුද්ගලයන් තුන්දෙනා අතරින් ප්‍රේමවන්තේනි ඔබගේ සේවය තුල ඔබගේ කාර්යාලය තුල ඔබ වැඩ කරන තැන ඔබේ රැකියාව තුල ඔබගේ අනිත් කාර්යයන් තුල ඔබ මේ පළවෙනි පුද්ගලයා වගේද? එහෙම නැත්නම් දෙවෙනි පුද්ගලයා වගේද? එහෙම නැත්නම් ඔබ තුන්වෙනි පුද්ගලයා වගේද? තුන්වෙනි පුද්ගලයා උතුම් වැඩක් කරන්නේ අනිත් දෙන්නට වගේ ඔහුටත් තිබුණා ගල් කඩලා කොහොම හරි සල්ලි ටිකක් හොයාගන්න එක දවසේ වියදම හොයාගන්න එක එහෙම නෙමෙයි. තුන්වෙනියාගේ ජීවිතය තුල ඔහු ජීවත් වෙන්නේ උතුම් පරමාර්ථයක් ඇතිව. ඔහු උදේ වැඩට එනකොට අයියෝ අදත් වැඩට යන්න ඕන අදත් වැඩ කරන්න ඕන මේ මොන කරදරයක්ද? එහෙම ඔහුගේ හිතේ නැහැ. ඔහුගේ හිතේ තියෙන්නේ උතුම් වූ කාර්යයක් කිරීමේ අභිප්‍රාය. ඒ තුල දෙවියන් වහන්සේ සියල්ල ඔහුට සම්පාදනය කරනවා. අන්න ඒකයි වැදගත්. ඔහු උතුම් පරමාර්ථයකින් ඔහුගේ වැඩේ කරනවා. දෙවියන් වහන්සේ ඔහුගේ සියල්ල සම්පූර්ණ කරනවා. එනිසා අද දවසේදී අපි කම්කරු දිනය සමහර වෙලාවට කම්කරු දිනය කියපුවාම සමහර අයගේ ඔළුව වලට යන්නේ කම්කරුවාගේ අයිතීන් දිනා ගන්න ඕන කියන එක විතරයි. නමුත් මම අද දවසේ ඔබට කිව්වේ ඔබ වැඩ කරන තැනැත්තෙක් හැටියට ඔබ වැඩ කරන්න ඕනේ කොහොමද කියලා. කම්කරු අයිතීන් ගැනවත් කම්කරුවාට ලැබිය යුතු දේවල් ගැනවත් ඒවා කතා කිරීමෙන් පළක් නැහැ කියන එක නෙමෙයි මං කියන්නේ. අපි කිතුණුවන් හැටියට අපි කරන ඕනෑම දෙයක් දෙවියන් වහන්සේගේ පාමුල සතුටින් ප්‍රීතියෙන් ඵල උපදවන හැටියෙන් කිරීමේ වගකීම දෙවියන් වහන්සේ අපට දෙනවා. මට අද මෙතන කරන්න තිබුණා කම්කරුවාගේ අයිතීන් නැති වී යෑම ගැන ලස්සන වචන ටිකක්.
නමුත් අද දවසේ මට ලැබුණු මඟ පෙන්වීම එක නෙමෙයි. සභාවක සෙනගක් හැටියට, කිතුණුවන් හැටියට ඔබගේ වැඩ ගැන, ඔබගේ රැකියාවේ වැඩ ගැන, ඔබේ ගෙදර දොරේ වැඩ ගැන, ඔබගේ අනිකුත් සේවා වැඩ කටයුතු ගැන, මේ හැම දෙයක් ගැනම ඔබ දෙවියන් වහන්සේට වග කියන්න ඕන. දෙවියන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා මේ දේ කරන්න. ඒ එලෙස කිරීම කරුණු කොටගෙන ඔබ අර කනස්සල්ලෙන් කරන්නම් වාලේ මේක කරන්න ඕන නිසා කරනවා, කරේ නැත්තම් සල්ලි හම්බෙන්නේ නැහනේ, ඒවා මේවා කිසිත් නෑ. කරන වැඩ සතුටෙන්, ප්‍රීතියෙන්, ඒ වගේම දෙවිඳුන්ට ගණන් දිය හැකි ලෙස ඉටු කිරීමේ වගකීම උන්වහන්සේ අපට දෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා හෙට උදේ ඉඳලා වැඩට යන අය නේ, තවත් හෙට නිවාඩු නේ, කොහොම වුණත් ආයි වැඩට යනකොට අයියෝ මේ මොන මල කරදරයක්ද කියලා උදේ නැගිටින්න නැතුව ස්වාමින් වහන්සේගේ පාමුල දැන් ඒ අපි රැකියාවට ගිහිල්ලා ගෙදර කරන වැඩ විතරක් නෙමෙයි, අපි නිවෙස්වල අපේ කරන වැඩ, අපේ දේවස්ථානයේ අපි කරන වැඩ, අපි අනිත් මිනිස්යන් වෙනුවෙන් කරන වැඩ, මේ හැම දෙයක්ම අයියෝ කරදරයක්ද මේ මොකද්ද උනේ කියලා එහෙම නෙමෙයි. ඊට වඩා සතුටෙන්, ප්‍රීතියෙන් ස්වාමින් වහන්සේ සමග අපි කිරීම කරුණු කොටගෙන ප්‍රේමවන්තයනි ඔබ ආශිර්වාදලත් තැනැත්තෙක් බවට පත් වෙනවා. ඔබට කරන්න ඕනේ මොනවද කියලා ශුද්ධාත්මයන් වහන්සේ ඔබට මඟ පෙන්වයි. කොලොස්සේ 3 වෙනි පරිච්ඡේදයේ 24 වන පදයේ කියනවා, අප ස්වාමින් වහන්සේට සේවය කරන බව පිළිගෙන විශ්වාසවන්තව සේවය කිරීමේදී අපට උන්වහන්සේගේ උරුමය සහ විපාකය එනම් ආශිර්වාදය උන්වහන්සේ ලබා දෙන බව. ඒ නිසා ඔබ කරන්නා වූ සෑම කටයුතු තුලම, ඔබේ ක්‍රියාකාරකම් තුල, ඔබේ වෙහෙසවීම තුල ස්වාමින් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා, ඔබට ආශිර්වාද කරනවා. එවන් ආකාරයෙන් අපගේ රැකියාවේ කටයුතු, සේවා කටයුතු, ගෙදර දොරේ කටයුතු, ශ්‍රමය යොදවා කරන කටයුතු කරන්නට දෙවි සමිදානෝ ඔබට ආශිර්වාද කරන සේක්වා. අමතක කරන්න එපා, ගල් වලේ වැඩ කරන පළවෙනි පුද්ගලයා වෙන්න එපා, දෙවෙනි පුද්ගලයා වෙන්න එපා. ගල් වලේ වැඩ කරපු තුන්වෙනි පුද්ගලයා බවට පත්වන්න. එසේ වන්ට දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන් තුලින් ඔබට ආශිර්වාද කරන සේක්වා. ආමේන්. ශුද්ධ සත්කර්මය උදෙසා සූදානම් වීමට අපි ගායනා කරමු 531 වෙනි ගීතිකාව. 531 වෙනි ගීතිකාව. ඔබය සගබොදුන්, ඔබ මාංශ සත්බොදුන්.
යාඥා පොතේ 60 වෙනි පිටුව යාඥා පොතේ 60 වෙනි පිටුව ස්වාමින් වහන්සේගේ රාත්‍රී භෝජන මෙහෙය පවත්වන පළමු වන විදිය. අපගේ සිත් අපි ඔසවමු. අපගේ දෙවී ස්වාමින් වහන්සේට තුති දෙමු. ස්වාමිනී සුද පියාණී සුළු බල ඇති සදාතන දෙවියනි අප විසින් සෑම කල්ලිද සියලු තැන්හිද ඔබ වහන්සේට තුති පුදනු ලැබීම සුදුසිය හරිය අප විසින් කරනු ලැබිය යුත්තක්මය. එබැවින් දේව දූතයන් ආග්‍ර දේව දූතයන්ද සියලු ස්වර්ග සේනාවද සමග මහිමෙන් යුක්ත ඔබ වහන්සේගේ නාමය වර්ණනා කර නිරතුරු ඔබ වහන්සේට ප්‍රශංසා කරමින් මෙසේ කියමු. සියලු බලය දෙවී ස්වාමින් වහන්සේ ශුද්ධය ශුද්ධය ශුද්ධය. ස්වර්ගයත් පෘථිවියත් උන්වහන්සේගේ මහිමෙන් පූර්ණය. මහෝත්තම ස්වාමිනී ඔබ වහන්සේට ගෞරව වේවා. අපි දනින් සිට යාඥා කරමු. පහතින් දැක්වෙන යාඥාව යටහත් පහත් ආත්මෙන් යුතුව අපි උන්වහන්සේගේ පාමුල ඔප්පු කර සිටිමු. දයාවන්ත ස්වාමිනී ඔබ වහන්සේගේ අනේකාකාර මහත් කරුණාවන් කෙරෙහි විස තවද අනර්ග මරණය උන්වහන්සේ නැවතෙන තෙක් නිතර සීකරන පිණිස මාර්ගයක් යොදා ඒ නොකඩවා පවත්වන ලෙස ශුද්ධ සුභාරංචියෙන් අපට අන කළසේක. කරුණාවන්ත පියාණනි අපේ බස්සසා ඔබ වහන්සේගේ පුත්‍රයන් අපේ ගැලවුම්කාරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ නියමයේ හැටියට උන්වහන්සේගේ මරණය හා වද විඳීම සීවීම පිණිස ඔබ වහන්සේගේ මැවිලි වන මේ රොටේ ඊසා මෙදුෂ පිළිගැනීමෙන් උන්වහන්සේගේ ආශීර්වාදලත් මාංශද රුධිරයේද පංගුකාර වීමට අපට පිහිට වන මෙන් ඊතා යටහත් ලෙස ඔබ වහන්සේට යාඥා කරමු. අපි යාඥා කරමු. ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී උන්වහන්සේ රොටි ගෙන තුති පුදා කඩා ගෝලයන්ට දී මෙසේ කීසේක. රැගෙන වළඳන්න ඔබ උදෙසා දෙන ලද මාගේ ශරීරය මෙය, මා සීකිරීම පිණිස මෙය කරන්න. එලෙසම රාත්‍රිකෑමෙන් පසු උන්වහන්සේ කුසලානගෙන තුති පුදාවුන්ට දී ඔබ සියල්ලන්ම මෙයින් පානය කරන්න. පව්කමා පිණිස ඔබ සහ බොහෝ දෙනා උදෙසා වගුරුන ලද නව ගිවිසුමේ මාගේ ලේමය. යම් පමණ වර ඔබ මෙයින් පානය කරන්නහුද එපමණ වර මා සීවීම පිණිස මෙය කරන්න. ආමෙන්. Thank you.
වහන්සේගේ ශිරුදිරය සදාතන ජීවනයට අප ආරක්ෂා කෙරේවා. අද දවසේ අපි පළමු කොට සුද්ධ රාත්‍රී භෝජනයේ දෙනු ලබන්නේ අපගේ මොරටු මුල්ල සභාවේ පසුගිය දවසක සම්පූර්ණ සමාජිකත්වයට පත් වුණු ඒ දරුවන් සහ වැඩිහිටියන් උදෙසා ඒ අය තමාගේ දෙමව්පියන් සමග ඉදිරියට පැමිණෙන්න. සමෙන් සමාදානයේ ලෝකයේ අතරට යන්න සමාදානයේ දෙවිඳුන් ඔබට ආශිර්වාද කොට මඟ පෙන්වා ඉදිරියට ගෙන යන සේක්වා. ආමෙන්. සමාදානයේ දෙවියන් වහන්සේ ලෝකයේ තුල ජීවත් වීමට සදාත්මයන් වහන්සේ තුලින් ඔබට පිහිට වේ උපකාර කරන සේක්වා. ආමේන්.
සාමෙන් සමාදානයෙන් ලෝකයා අතරට යන්න සමාදානයේ දෙවිඳුන් ඔබට ආශිර්වාද කොට මඟ පෙන්වා ඔබව ඉදිරියට ගෙන යන සේක්වා. ආමේන්. සමාදානයේ දෙවියන් වහන්සේ ලෝකයේ තුල ජීවත් වීමට ශුද්ධාත්මයන් වහන්සේ තුලින් ඔබට පිහිට වේ ආශිර්වාද කරනසේක්වා. සාමෙන් සමාදානයෙන් ලෝකයා අතරට යන්න සමාදානයේ දෙවිඳුන් ඔබට ආශිර්වාද කොට මඟ පෙන්වා ඔබේ ජීවිතයේ සියල්ලේදී උන්වහන්සේ ඔබත් එක්ක ඉන්න බව සංකා රහිතව අදහන්න. ආමේන්. ආමේන්. සමාදානයේ දෙවියන් වහන්සේ ලෝකයේ තුල ජීවත් වීමට ශුද්ධාත්මයන් වහන්සේ තුලින් ඔබට පිහිට වී උපකාර කරනසේක්වා. ආමේන්.
සමාදානෙන් යන්න. සමාදානයේ දෙවියන් වහන්සේ ලෝකයේ තුල ජීවත් වීමට ශුද්ධාත්මයන් වහන්සේ තුලින් ඔබට පිහිට වී උපකාර කරන සේක්වා. ආමේන්. සාමෙන් සමාදානයේ ලෝකයේ අතරට යන්න. සාමේ සමාදානයේ දෙවිදුන් ඔබට ආශිර්වාද කොට මඟ පෙන්වා. ඔබේ ජීවිතයේ සියල්ලේදී උන්වහන්සේ ඔබත් එක්ක ඉන්න බව සංකාරහිතව අදහන්න. ආමේන්. ආමේන්. සාමෙන් සමාදානයේ ලෝකයේ අතරට යන්න. සාමයි සමාදානයේ දෙවිඳුන් ඔබට ආශිර්වාද කොට මඟ පෙන්වා. ඔබේ ජීවිතයේ සියලු කාරණාවලදී උන්වහන්සේ ඔබත් එක්ක ඉන්න බව සංකාරහිතව අදහන්න. ආමේන්. ආමේන්.
සමෙන් සමාදානෙන් ලෝකයා අතරට යන්න සමාදානයේ දෙවිඳුන් ඔබට ආශීර්වාද කොට මඟ පෙන්වා ඔබේ ජීවිතයේ සියල්ලේදී උන්වහන්සේ ඔබත් එක්ක ඉන්න බව සංකා රහිතව අදහන්න. ආමේන්. ආමේන්. දෙවියන් වහන්සේ ලෝකයේ තුල ජීවත් වීමට ශුද්ධාත්මයන් වහන්සේ තුලින් ඔබට පිහිට වේ උපකාර කරන සේක්වා. ආමේන්. සාමෙන් සමාදානයෙන් ලෝකයා අතරට යන්න සමාදානයේ දෙවිඳුන් ඔබට ආශීර්වාද කොට මඟ පෙන්වා ඔබේ ජීවිතයේ සියලු කාරණාවලදී උන්වහන්සේ ඔබත් එක්ක ඉන්න බව සංකා රහිතව අදහන්න. ආමේන්. ආමේන්.
සමාදානෙන් යන්න සමාදාන දෙවියන් වහන්සේ ලෝකයේ තුල ජීවත් වීමට ශුද්ධාත්මයන් වහන්සේ තුලින් ඔබට ආශිර්වාද කරමින් ආරක්ෂා කරන සේක්වා. ආමේන්. අපි ආඥා කරමු. ස්වාමීනි අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. ඔබ වහන්සේගේ දරුවන් ඔබ වහන්සේගේ ශුද්ධ වූ ශරීරයත් රුධිරයත් සිහි කර ඒ අද දවසේ ගත්තා වූ ශුද්ධ සත්කර්මය ගැන එහි කැපවීමක් ලෙස ඔබගේ දරුවෝ ඔබට කැප කරා වූ පුදුවා වූ මේ පඬුරට ආශිර්වාද කරන්න. මෙය ස්වාමීනි අපගේ ක්‍රිස්තියානි සේවා සඳහා යොදවන්න ඔබ වහන්සේ පිහිට වෙන්න. මේ පුද පඬුව ඒ ගෙනාවා වූ දෑත් ශුද්ධ සත්කර්මය පිළිගත් ඔබගේ දරුවෝ සියල්ල ඔබට යටත් කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අපි ආඥා කරමු. අපි එක්ව ස්වාමින් වහන්සේ අපිට ඉගැන්වූ ලෙස අපි ආඥාව යෙදෙමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය වේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් භූමියේ දිටු කර ලැබේවා. අපගේ දවස්පතා භෝජනය අද අපට දුන මැනව. අපට වැරදි කරන අයට අප කමා වෙන්නාක් මෙන් අපේ වැරදි වලටත් කමා වූ මැනව. පරීක්ෂාවට නොපුහුණු අපෙන් අප ගලවා ගත වෙන. කුමක් නිසාද රාජ්‍යත් බලයත් මහිමයත් සදාකල් වහන්සේගේ. ආමේන්. අපි ආඥා පොත්වල 64 වෙනි පිටුවේ අපි සෑම දෙන නැගිට සිටමින් එක්ව මේ ආඥාව උපු කරමු. ස්වර්ගික පියාණන් වන දෙවියන් වහන්සේ අපගේ මේ ස්තුතිවන්ත ප්‍රශංසාව නැමැති යාගය ඔබ වහන්සේගේ ප්‍රියගත් සෙනෙහසින් හා කරුණාවෙන් පිළිගන්නා ලෙස යේසු ක්‍රිස්තුස් වහන්සේගේ මරණය හා අනුග්‍රහස නිසාද උන්වහන්සේගේ රුධිරය කෙරේ ඇදහිල්ල කරුණු කොටගෙන අපගේ සහ අපගේ ස්වභාවයේ සියල්ලන් හට පාප කමාවත් උන්වහන්සේගේ වද විඳීම නිසා ඇති අනිකුත් සෑම ප්‍රයෝජනයක් ලැබෙන ලෙස ආඥා කරමු. ස්වාමීනි මේ ශුද්ධ රාත් යම් පූජාවක් කරන්නට අපි වටින්නු නොවන නමුත් අපගේ මේ යෝග්‍යකම් කිරා නොබලා
අපගේම ස්වාමීන් වන යේසු ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන අපේ වැරදිවලට අපට කමා වී අප විසින් කරනු ලබන යෝග්‍ය මේ කටයුත්ත පිළිගන්නා ලෙස ඔබ වහන්සේට ආඥා කරමු. සියලු බල ඇති පියාණන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන ශුද්ධාත්මයන් වහන්සේගේ ඒකත්වයෙන් යුක්ත වන උන්වහන්සේ හා සමග උන්වහන්සේට සියලු ගෞරවයත් මහිමයත් සදාහටම වේවා. ආමේන්. අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවි සමිඳුනි, අද දවසේ ශුද්ධ සත්කර්මය පිළිගෙන ඔබ වහන්සේට සිතින් ගතින් ආත්මෙන් කැප වුණා ඔබගේ දරුවන්ට ආශිර්වාද කළ මැනව. මේ සතිය පුරාවට ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමත් ආරක්ෂාවත් නිරෝගීකමත් දෙමින් සියලු වැඩ කටයුතු වල ස්වාමීන් නිරත වෙන පිණිස ඔබගේ දේව ආශිර්වාදය අප සියලු දෙනා කෙරෙහි තැබුව මැනව. දැන් අපගේ පියෝ දෙවියන් වහන්සේගේ ප්‍රේමය, පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව, ශුද්ධාත්මයන් වහන්සේගේ සැනසෙල්ල හා සමාදානය අපි එකිනෙකා සමග යාඥාවෙන් සිව්වා වූ සියලු දෙනා සමග දැනුත් මතුත් නිරන්තරයෙන් සදාකාලෙන් සදාකාලට පවතින සේක්වා. ආමේන්. සියලු දෙනාට යේසු පිටයි